හරි අපි දැන් සමේ නෝට් එක මේ රූපය ඇඳා දැන් තියෙන අපිට නෝට් එක ලියන්න අපි මෙතනදී මුලින්ම අපි චර්මය ගැන නෝට් එක ලියලා ඊට පස්සේ තියෙනවා චර්මය ගැන අන්තිමට කතා කරනවා අපි මේ සමේ කෘත්‍ය සමෙන් කරන ක්‍රියා මොනවද අපිට අපේ දේහයට හරි අපි චර්මය බලනවා ඊට පස්සේ සමේ කෘත්‍යයන් ටික බලනවා හරි ලියමින නෝට් එක ලියන්න මිනිස් දේහයේ පවතින විශාලතම අවයවය සම වේ. හරි. අපේ දේහය පුරාම සම ව්‍යාප්ත වෙලා තියෙනවා. දෙවැනියට විශාලතම අවයවය මොකද්ද? අක්මාව. විශාලතම අවයවය සම වේ. මානව සම ප්‍රධාන ස්තර දෙකකින් සමන්විත වේ. මානව සම ප්‍රධාන ස්තර දෙකකින් සමන්විත වේ. ප්‍රධාන ස්තර දෙකකින් සමන්විත වේ. ලියන පාඩට පළවෙනි ස්තරයේ අපි චර්මය ඊළඟ එක චර්මය. එක අපි චර්මය දෙවෙනි එක චර්මය. ලියන්න ආයි මාතෘකාව අපි චර්මය. අපි චර්මය. අපි කියනවා මෙන්න මෙහෙම. මෙන්න මේ අපි චර්මය ගත්තොත් එහෙම අපි චර්මය හැදිලා තියෙන්නේ ස්තරීභූත අපිච්ඡදයකින්. හරි ස්තරීභූත ශල්කමය අපිච්ඡදයෙන් තමයි මේ අපි චර්මය කියන ස්තරය හැදිලා තියෙන්නේ. ස්තරීභූත ශල්කමය දන්නවනේ. එහෙනම් ශල්කමය අපිච්ඡදය ස්තර ගණනාවක් එකමත් එක පිහිටලා තමයි මෙයා හැදිලා තියෙන්නේ. මම මෙයාගේ ලොකු කරපු රූපයක් ඇන්දොත් එහෙම. මෙන්න මේ වගේ. මෙයාගේ ලොකු කරපු රූපයක් ඇන්දොත් එහෙම මේ අපි චර්මයේ යටම පාදීයව. හරි මේ යටම ස්තරය අපි කියනවා තනිසෛල ස්තරයක් තියෙන ඔන්න ඔය විදිහට ශල්කමය අපිච්ඡදයෙන් හැදිච්ච මෙන්න මේ ස්තරයට අපි කියනවා ජනක ස්තරය කියලා. හරි ජනක ස්තරය. ඇයි මේකට මේ ජනක ස්තරය කියන්නේ? මෙයාගේ වැඩේ තමයි නිතරම අලුත් සෛල හදා උඩට දානවා. අනූනණයෙන් හදා උඩට දානවා. ඒ කියන්නේ දැන් අනූනණයෙන් සෛල කීයක් හැදෙනවද? එකපාරක් අනූනන විභාජනය වුණාම සෛල දෙකක් හැදෙනවනේ. දැන් මෙයා මෙහෙම කරන්නේ. හරි. දැන් මේ සෛලය අනූනණය වුණා කියන්නකෝ. හරි. මෙයා අනූනණය වෙලා හදනවා සෛල දෙකක්. තේරෙනවද? එතකොට මෙයයි තව එක්කෙනෙකු හදනවා. මේ වගේ තව එක්කෙනෙක් හදනවා. තේරෙනවද? ඔය හදන සෛල දෙකෙන් එකක් උඩට යනවා. ඒ කියන්නේ මේ උඩ ස්තර වලට යනවා. අනිත් සෛලය මේ ජනක ස්තරයේම තිබිලා අර එයා මෙයා කරපු කාර්යම කරනවා. ඒ කියන්නේ එයා අලුතින් සෛල තව දෙයක් හදනවා. තේරෙනවද? දෙකක් හදනවා එකක් උඩට යවනවා අනිත් එක නා හැම විදගෙන තව අලුත් සෛල හදනවා. තේරෙනවද? ඔන්න ඔය වගේ ජනක ස්තරයෙන් කරන්නේ නැවත අලුත් සෛල හදා උඩට දානවා. හරි. ඔය හැදෙන සෛල මොකද වෙන්නේ? ඔන්න ඔය විදිහට සකස් වෙනවා. මෙන්න මේ වගේ. හරි.
මෙයාගෙන් හදන සෛල මොකද වෙන්නේ උඩට යනවා. හරි. ඒ කියන්නේ මේ උඩට ගිහිල්ලා ටික ටික හැම ලොකු වෙනවා. හැමේ ඝනකම වැඩි වෙනවා. නෑ එහෙම වෙන්නේ නෑ. මේ සෛල මෙහෙම උඩට යද්දී මෙන්න මේ උඩම තියෙන සෛල මොකද වෙන්නේ? අජීවී වෙනවා. හරි. අපි ඔය කුණු අතුල්ලනකොට එහෙම රෝල් වල ඇඹරලා එන්නේ. එතන කුණුත් තියෙනවා. බාහිර පරිසරයෙන් ඇවිල්ලා තැම්පත් වෙච්ච දේවලුත් තියෙනවා. ඊට අමතරව මේ අර අපි චර්මයේ ඉහළම සෛල ටික අර අජීවී වෙච්ච සෛල ටික තමයි උතනයි ගැලවිලා යන්නේ ගොඩක් වෙලාවට. හරි ඒක එහෙම ගලවන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක සමය ආරක්ෂාවට වැදගත් වෙනවා. තේරෙනවද? එතකොට මොකද වෙන්නේ? අපි කියන මෙන්න මෙහෙම. මේ ජනක ස්තරයේ සම්පූර්ණයෙන්ම තියෙන මොනවද? සජීවී අනුන්නණයෙන් බෙදෙන්න පුළුවන් සරල ශල්කමය සෛල. හරිද? මෙයා උඩට යන්න මොකද වෙන්නේ? මේ උඩ ස්තරවල තියෙන තනිකරම අජීවී සෛල. ඕක මුලින් දැනගන්න ඕනේ. ජනක ස්තරයෙන් කරන්නේ මොකද්ද? අලුත් සෛල හදලා උඩට දානවා. හරි. ඒතකොට මේ සෛල උඩට යද්දි මොකද වෙන්නේ? අර උඩම තියෙන සෛල අජීවී වෙලා ගැලවිලා අයින් වෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් කියනවා මේ මෙහෙන් යන සෛල උඩට ගිහිල්ලා ගැලවිලා අයින් වෙන ක්‍රියාවලිය. නැත්නම් මේ මෙහෙන් යන සෛල උඩට යන්න සාමාන්‍යයෙන් දින 28ක් විතර ගත වෙනවා කියලා. හරි. ඒ කියන්නේ දින 28කට පාරක් මොකද වෙන්නේ? සෛල නැවත අලුත් වෙනවා. නැවත අලුත් වෙනවා. තේරෙනවද? ඒකට මෙයාට කියනවා ජනක ස්තරය උඩම තියෙනවා සෛල. මෙයාගේ හරි සෛල. ඊට පස්සේ තව මෙන්න මෙහෙම එකක් වෙනවා. දැන් මේ සෛල උඩට යන්න ඒවා අජීවී වෙනවනේ. අජීවී වෙනකොට මෙන්න මේ සෛල ඇතුලේ නැත්නම් මේ සෛලවල කෙරටින් තැම්පත් වෙනවා. හරි. කෙරටින් කියන ප්‍රෝටීන ඔයගොල්ලෝ දන්නවනේ. ඔය කෙරටින් කියන ප්‍රෝටීනය මේ සෛලවල තැම්පත් වෙනවා ඔන්න ඔහොම. තේරෙනවද? කෙරටින් තැම්පත් වෙනවා මේ විදිහට. මේ කෙරටින් හින්දා කෙරටින් තියෙන හින්දා අපි මේ උඩ සෛල ස්තරයට කියන මොකක් කියලාද? ඒ වචනේ නම් ඔයාලා දැනගන්න ඕනේ කොරස්තරේ කියලා. හරි. කොරස්තරේ නේ කොරස්තරේ. තේරෙනවද? එතකොට මොකද වෙන්නේ? උඩ සෛල වල කෙරටින් තැම්පත් වෙනවා. හින්දා කියන කොරස්තරේ කියලා. කෙරටින් වලින් අපි කියන භෞතික ආරක්ෂාවක් හම්බ වෙනවා. භෞතික බාධකයක් විදිහට ක්‍රියා කරනවා. මේ සුද්ධ ජීවීන්ට ඉන්න බැරි වෙන්නේ. හරි. ඊට පස්සේ ජලයට අපාරගම්‍යතාවයක් ඇති වෙනවා. ඔය කෙරටින් හින්දා. ඊට අමතරව මෙන්න මේ ජනක ස්තරය හා ආශ්‍රිතව හරි මේ ජනක ස්තරය ආශ්‍රිතව තව සෛල జాතියක් තියෙනවා. හරි. ඕන් ඔය වගේ. මම එක වෙන පාඩියක් අඳින්නම්. මේ වගේ තව සෛල జాතියක් තියෙනවා මේ ජනක ස්තරය ආශ්‍රිතව. මේ හරියෙන් තියෙන්නත් පුළුවන්. හරි. ඔන්න ඔය වගේ. ඔන්න ඔය විදිහට. හරි. මෙන්න මේ සෛල වලට අපි කියනවා මොනවා කියලාද? මෙලනොසයිට කියලා. මෙලනොසයිට්ස් කියලා කියනවා. තේරෙනවද? මේ සෛල වලට පුළුවන් මෙයාලගේ ඇතුලේ වර්ණකයක් හදන්න. හරි. මෙයාලා මේ සෛලය ඇතුලේ හදනවා වර්ණකයක් ඔය විදිහට. මේ වර්ණකයට අපි කියන මොකද්ද? මෙලනින් කියලා. හරි. මේගොල්ලෝ ඇතුලේ හදනවා වර්ණකයක්. ඔය වර්ණකයට අපි කියනවා මෙලනින් කියන වර්ණකය. ඔය මෙලනින් හින්දා තමයි මෙතන පොඩි ප්‍රතික්‍රියාවක් වෙනවා. ඔය විටමින් D හැම තියද්දි අර සූර්යාලෝකය ඕන කියන්නේ ඒකනේ. හරි. මේ මෙලනින් වර්ණකය හැදෙන. හරි. මෙලනින් වර්ණකයෙන් හින්දා තමයි ඔය සූර්යාලෝකයේ වැඩි රටවල ඉන්න මිනිස්සුන්ගේ සම දුඹුරු පැහැයක් ගන්න. හරි. අඳුරු පැහැයක් ගන්න මෙලනින් වර්ණකයේ තියෙන හින්දා මෙන්න මේ ජනක ස්තරය ආශ්‍රිතව තියෙන සෛලවල. හරි. එතකොට මේ අපි චර්මය ගැන දැනගන්න ඕනේ මෙච්චරයි. ස්තරීභූත ශල්කමය අපිච්චදෙන් හැදිලා තියෙනවා. යටම ස්තරයේ ජනක සෛල, ජනක ස්තරය, ওই ජනක ස්තරයෙන් අලුත් සෛල හදලා උඩට සෛල දානවා. සෛල උඩට යන්න අජීවී වෙනවා. කෙරටින් තැම්පත් වෙනවා. උඩම තියෙන සෛල ටික මොකද වෙන්නේ? ගැලවිලා අයින් වෙනවා. ඒ ගැලවිලා අයින් වෙන සෛල වෙනුවට යටින් සෛල ඇවිල්ලා ඒවා ප්‍රතිස්ථාපනය කරනවා. හරි. ඊට පස්සේ මෙලනොසයිට තියෙනවා. ඒ වගේ මෙලනින් වර්ණකය හදනවා. ඊට අමතරව මේ උඩ ස්තරවල සෛලවල කෙරටින් තැම්පත් වෙලා තියෙනවා. හරි. ඔච්චරයි දැනගන්න ඕනේ. මෙයා හොඳ අපිට භෞතික බාධකයක් විදිහට ක්‍රියා කරනවා අපේ දේහේ පුරාම.
ඊළඟ මෙහෙම එකක් තියෙනවා මේ අපිච්ච දේ තියෙන සෛල ස්තර ප්‍රමාණය නැත්තම් මේ අපිචර්මයේ ඝනකම හරි අපිචර්මයේ ඝනකම අපි කියනවා දෙහේ තැනින් තැනට වෙනස් වෙනවා උදාහරණයක් විදිහට අපි කියනවා අපේ අත්වල පාදවල කියන්නේ නිතරම අර ඝර්ෂණය හම්බෙන තැන්වල ඝර්ෂණය හම්බෙන තැන් නිතරම ඒ කියන්නේ මේ වදිනවනේ කොහේ හරි කියන්නේ මොකක් හරි ස්පර්ශ වෙනවනේ ඔයින් මේ සෛල ගැලවිලා යන්න පුළුවන් ඉක්මනට ඔන්න ඕක වළක්වන්න මේ අත්වල පාදවල එහෙම මෙන්න මේ අපිචර්මයේ ටිකක් ඝනකමින් වැඩි තේනවද අපි කියනවා අපිචර්මයේ ඝනකමින් වැඩි කියලා ස්ථානවල දෙහි සමහර ස්ථාන තියෙනවා එච්චර ඝනකමක් පිහිටන්නේ සාමාන්‍ය ඝනකමක් තියෙන තේනවද අර පිහිටන ස්ථානය අනුව අපිචර්මයේ ඝනකම වෙනස් වෙනවා කියලා අපි කියනවා හරි ඔන්න ඔය ටිකේ දැන තමයි දැනගන්න ඕනේ අපිචර්මයේ සම්බන්ධයෙන් ලියමු ලියන්න සමෙහි මතු පිටින් ඇති ස්තරය අපිචර්මයේ වේ සමෙහි මතු පිටින්ම ඇති ස්තරය අපිචර්මයේ වේ මතු පිටින්ම ඇති ස්තරය අපිචර්මයේ වේ ඉතින් ලියන්න මෙය කැරටිනී භවනය වූ හරි කෙරටීන් තැම්පත් වෙච්ච කෙරටිනී භවනය නැත්නම් ඔතනම් වරහන් ඇතුළේ දාගන්න කෙරටිනී භූත වූ කෙරටිනී භවනය වූ එහෙම නැත්නම් කෙරටිනී භූත වූ ස්තරීභූත ශල්කමය අපිච්ඡදේ ස්තරීභූත ශල්කමය අපිච්ඡදෙන් සමන්විත වේ ස්තරීභූත ශල්කමය අපිච්ඡදෙන් සමන්විත වේ හරි දැන් මේ නිසා අපිචර්මයේ සෛල ස්තර ගණනාවකින් සමන්විත වේ අපිචර්මය සෛල ස්තර ගණනාවකින් සමන්විත වේ ගණනාවකින් සමන්විත වේ හරි සෛල ස්තර ගණනාවකින් සමන්විත වේ ඊළඟට මේ මෙයාට රුධිරය සැපීලා තියෙනවද නැත්නම් රුධිර සැපීමක් තියෙනවද ඈ අපි දන්නවා කොහොමද අපිචර්මයේ නැත්නම් කිසිම අපිච්ඡදයකට රුධිර සැපීමක් පිහිටන්නේ නැහැ රුධිර සැපීමක් නැහැ මෙයාට තේරෙනවද කියන්නේ මේ මෙතන රුධිර වාහිනී අර අපි රූපය ඇන්දේ රුධිර වාහිනී මොකද වෙන්නේ මෙහිම ඇවිල්ලා රුධිර වාහිනිය කොහොම ඇවිල්ලා මේ මෙහෙන් නවතිනවා. හරි. කොහොම මේ වගේ මේ මෙහෙන් නවතිනවා. හරි. මෙතනින් උඩට යන්නේ නැහැ. එනවා කොහොම වෙලා නවතිනවා. ලියන්න අපිචර්මයට රුධිර සැපයුමක් නොමැත. අපිචර්මයට රුධිර සැපයුමක් නොමැත රුධිර සැපයුමක් නොමැත නමුත්
චර්මයේ පවතින නමුත් චර්මයේ පවතින අන්තරාල තරලය මොකක්ද අන්තරාල තරලය කියලා කියන්නේ අපි කියන මේ වගේ ඔය සෛල අතර අවකාශවල පිරලා තියෙනවා තරලයක් හරි ඒ අන්තරාල තරලය හැදෙන්නේ මෙන්න මේ රුධිරයෙන් පිට වෙන තරලයයි හරි ඊට අමතරව සෛල වලින් එළියට එන තරලය දෙක මිශ්‍ර වෙලා හරි මේ තමයි අන්තරාල තරලය හැදෙන්නේ ඔන්න ඔය අන්තරාල තරලයේ තියෙන මේ ප්‍රදේශයේ දැන් මේ රුධිර වාහිනිය මොකද කරන්නේ මේ රුධිර වාහිනිය වල තියෙන රුධිරය හරි නැත්නම් ඔය තරලය රුධිර ප්ලාස්මය කියන්නත් පුළුවන් මේ මෙහෙට ශ්‍රාවය කරනවා හරි ශ්‍රාවය කරන්නේ ඔක්සිජනුයි පෝෂකයි එක්ක තේරෙනවද එතකොට ඔය ඔක්සිජන් ටිකයි පෝෂක ටිකයි මොකද වෙන්නේ මේ ප්‍රදේශයේ තියෙන අන්තරාල තරලයේ තියෙනවා හරි අන්තරාල තරලය කියන්නේ මේ හරිය තියෙන සෛල අතර පිරෙන තරලය හරි ඔය තරලයෙන් මොකද කරන්නේ මේගොල්ලෝ ඔක්සිජනුයි පෝෂකයි අරගන්න තේරෙනවද ඔක තමයි උතන කියන්නේ අන්තරාල තරලය මගින් අන්තරාල තරලය මගින් අභිචර්මයේ ගැඹුරු ස්තර ඔක්සිජන් හා පෝෂක ද්‍රව්‍ය ලබා ගනී. ඔක්සිජන් හා පෝෂක ද්‍රව්‍ය ලබා ගනී. හරි. ඊට පස්සේ වරහන් ඇතුලෙන් ලියන්න මෙම අන්තරාල තරලය පසුව වසා වාහිනිය ඔස්සේ වසා තරලය ලෙස පිට වී යයි. ඔය කතාව මං කලින් කියලා තියෙනවා. හරි ඒ කියන්නේ මෙහෙම සෛල තියෙනවා නම් හරි මේ සෛල අතර තියෙනවා මොකද්ද? ඉන්ටර්ස්ටිටියල් ෆ්ලුයිඩ් එක. ඒ කියන්නේ අන්තරාල තරලය. හරි. ඔය මේ වගේ රුධිර වාහිනිය තියෙන මේ සෛල අතරෙන් මේ වගේ තියෙන ඔක්සිජන් ටිකයි පෝෂක ටිකයි මොකද වෙන්නේ? මේ ඉන්ටර්ස්ටිටියල් ෆ්ලුයිඩ් එකට ගමන් කරනවා. හරි. O2 පෝෂක වගේ ඒවා මෙහෙට ගමන් කරනවා. තේරෙනවද? ඊළඟට මෙන්න මේ අන්තරාල තරලය ගැන මේ සෛල අතරින්ම හට ගන්නවා මේ වගේ මොනවද? වසා වාහිනී. හරි. අර කෙලවරක් සංවෘත වෙච්ච වසා වාහිනී. මෙහෙන් ඇවිල්ලා හැදෙන මෙන්න මේ අන්තරාල තරලය මං කිව්ව අන්තරාල තරලය ශ්‍රාවය කරන්න මේ අන්තරාල තරලය හැදෙන්න මේ රුධිරයෙන් එළියට එන තරලයක් දායක වෙනවා කියලා. මෙහෙන් මේ අන්තරාල තරලයට එන රුධිරය ටික නැත්නම් රුධිරයේ තියෙන රුධිර ප්ලාස්මය හරි මොකද වෙන්නේ? මෙහෙම ගිහිල්ලා මෙතනින් එකතු වෙනවා කාටද? මෙන්න මේ වසා වාහිනිය වල. හරි වසා වාහිනිය වල ගමන් කරනවා මෙහෙම. එතකොට මේ අන්තරාල තරලයට රුධිරයෙන් තරලය එනවා. හරි අන්තරාල තරලයෙන් මේ වසා වාහිනී තරලය අරගන්නවා. හරි. එතකොට මේවා අන්තිමට කාටද එකතු වෙන්නේ? මේවත් ගිහිල්ලා අන්තිමට එකතු වෙන්නේ රුධිරයටම. ඒ කියන්නේ මේ රුධිරයෙන් ආව තරලය නැවත රුධිරයට එකතු වෙනවා. තේරෙනවද? ඒක අන්තරාල තරලය කියන්නේ හරිනේ මෙතන අතරමැදියෙක් වගේ. හරි මෙහෙන් දුන්නා අරගෙන ගිහලා නැවත රුධිරයටම දුන්නා. ආයෙ මොකද වෙන්නේ? ඔය ටික එනවා දෙනවා වසා වාහිනිය ඔස්සේ යනවා. ඔය වගේ
රොටේට් වෙවි තියෙනවා. ඕක තමයි උතනේ කියන්නේ. ඒ කියන්නේ මෙතන මේ අන්තරාල තරලයේ මෙහෙට O2 පෝෂක දෙනවා. ওই අන්තරාල තරලය වසා වෙලා නැවත මේ රුධිරයටම එකතු වෙනවා. හරි. ඊළඟ යන්න අපි චර්මයේ පහළින්ම පිහිටන ස්තරය අපි චර්මයේ පහළින්ම පිහිටන ස්තරය ජනක ස්තරය නම් වේ. අපි චර්මයේ පහළින්ම පිහිටන ස්තරය ජනක ස්තරය නම් වේ. ජනක ස්තරය නම් වේ. මෙය සජීවී සෛල ස්තරයකි. මේ සජීවී සෛල ස්තරයකි. මේ සජීවී සෛල ස්තරයකි. ජනක ස්තරය මගින් මේ සජීවී සෛල ස්තරයකි. ජනක ස්තරය මගින් නිරතුරුවම ඒ කියන්නේ මේක දවසේ හැම වෙලාවෙදිම නොකඩවා සිද්ධ වෙනවා. නිරතුරුවම අපිචර්මීය සෛල ජනනය කරයි. නිරතුරුවම අපිචර්මීය සෛල ජනනය කරයි. හරි. එහෙම ජනනය කරන සෛල මොකද වෙන්නේ? ටික ටික උඩට යනවා. ඒ කියන්නේ මේගොල්ලෝ උඩට තල්ලු කරනවා. ඒ කියන්නේ මෙහෙන් එක්කෙනෙක් හැදුනා නම් මෙතනම තව කෙනෙක් හැදිදි මෙයා උඩට තල්ලු වෙනවනේ. හරි. ඒකයි කියන්නේ. ලියන්න. එසේ සෑදෙන සෛල ක්‍රමයෙන් සම මතු පිටට තල්ලු වීම සිදුවේ. ක්‍රමයෙන් සම මතු පිට කියන්නේ මේ උඩනේ. හරි. සම මතු පිටට තල්ලු වීම සිදුවේ. සම මතු පිටට තල්ලු වීම සිදුවේ. තල්ලු වීම සිදුවේ. එසේ වීමේදී එම සෛල විවිධ වෙනස්කම් වලට භාජනය වේ. එම සෛල විවිධ වෙනස්කම් වලට භාජනය වේ. අපි කියන මෙන්න මෙහෙම මේ යටම තියෙන ජනක ස්තරයේ සෛල ටිකක් ඝනාකාර හැඩයක් ගන්නවා. හරි. උඩට එන්න මේවා පැතලි වෙනවා. හරි. අපි කියන මෙන්න මේ වෙනස්කම් ටික වෙනවා. උඩට එන්න මේ සෛල පැතලි වෙනවා. හරි. ඒත් එක්කම තුනී වෙනවා. හරි. උඩට එන්න මේගොල්ලෝ තුනී වීගෙන යනවා. ඔහම ටික ටික ඔය වගේ තුනී වෙලා තමයි තියෙන්නේ ස්තර. උඩම ස්තර. ඊට පස්සේ මෙයාලගේ අර සෛල අජීවීවත් සමග සෛල අජීවී වෙනවා.
සෛල අජීවී වීමත් සමගම මේගොල්ලන්ගේ නැස්ටි ටික නැති වෙලා යනවා. හරි. පැතලි වෙනවා, තුනී වෙනවා. දැන් ওই වෙනස්කම් ටික තමයි මේ කියන්නේ. පැතලි වෙනවා, තුනී වෙනවා, අජීවී වෙනවා, නැස්ටි රහිත වෙනවා. ඊට අමතරව මෙන්න මේ කෙරටින් තැම්පත් වෙනවා. ඔන්න ඔය වෙනස්කම් ටික අහන්න පුළුවන් ඈ. ඔය ජනක ස්තරයෙන් පිටවන සෛලවලට උඩට යද්දි වෙන දේවල්. මෙන්න මේ ටික. වෙනස්කම් වලට භාජනය වේ. එනම් අපිචර්මයේ මතු පිට පවතින සෛල අපිචර්මයේ මතු පිට පවතින සෛල අපිචර්මයේ මතු පිට පවතින සෛල මේ රිලියන් පැතලි තුනී අජීවී න්‍යෂ්ටි රහිත පැතලි තුනී අජීවී න්‍යෂ්ටි රහිත වන අතර පැතලි තුනී අජීවී න්‍යෂ්ටි රහිත වන අතර එම සෛලවල සෛල ප්ලාස්මයේ එම සෛලවල සෛල ප්ලාස්මයේ එම සෛලවල සෛල ප්ලාස්මයේ තන්තුමය ප්‍රෝටීනයක් වන එම සෛලවල සෛල ප්ලාස්මයේ තන්තුමය ප්‍රෝටීනයක් වන කෙරටින් තැන්පත් වීම සිදුවේ. තන්තුමය ප්‍රෝටීනයක් වන කෙරටින් තැන්පත් වීම සිදුවේ. කෙරටින් තැන්පත් වීම සිදුවේ. ඊළඟට මොකද වෙන්නේ? මේ උඩම තියෙන සෛල නිතරම ගැලවිලා අයින් වෙනවා. අපි මෙහෙම ඔහොම නිකන් අත ඔහොම කරලා පිහ දැම්මත් කිසියම් සෛල ප්‍රමාණයක් අයින් වෙලා යනවා. තේරෙනවද? දැන් අපිචර්මයේ ඉහළින්ම පිහිටි සෛල අපිචර්මයේ ඉහළින්ම පිහිටි සෛල අපිචර්මයේ ඉහළින්ම පිහිටි සෛල නිරතුරුවම ගැලවී ඉවත් වන අතර නිරතුරුවම ගැලවී ඉවත් වන අතර නිරතුරුවම ගැලවී ඉවත් වන අතර ඊට යටින් නැති සෛල මගින් ඊට යටින් නැති සෛල මගින් ඊට යටින් නැති සෛල මගින් ඒවා ප්‍රතිස්ථාපනය වේ. ඊට යටින් නැති සෛල මගින් ඒවා ප්‍රතිස්ථාපනය වේ. ප්‍රතිස්ථාපනය වේ. යාලයන්ද මිනිස් සමෙහි අපිචර්මයේ ඝනකම මිනිස් සමෙහි අපිචර්මයේ ඝනකම
එය පිහිටන ස්ථානය අනුව වෙනස් වේ. අපි චර මේ ගණකම එය පිහිටන ස්ථානය අනුව වෙනස් වේ. පිහිටන ස්ථානය අනුව වෙනස් වේ. උදාහරණ කියලා දාන්න. අත්ල පත්ල ඇඟිලි. හරි. අත්ල පත්ල ඇඟිලි වැනි ස්ථානවල අත්ල පත්ල ඇඟිලි වැනි ස්ථානවල අපි චර්මය සාපේක්ෂව ඝනකමින් වැඩිය. අත්ල පත්ල ඇඟිලි වැනි ස්ථානවල අපි චර්මය සාපේක්ෂව ඝනකමින් වැඩිය. හරි මේ වගේ තැන්වල ඝනකම වැඩි අපි චර්මේ. ඊළඟට ජනක ස්තරයේ සෛල අතර මෙලනින් නම් වර්ණකය නිපදවන මෙලනොසයිට පිහිටයි. මෙලනින් නම් වර්ණකය නිපදවන මෙලනොසයිට පිහිටයි. මෙම තද පැහැ වර්ණකය මගින් මෙලනොසයිට පිහිටයි. මෙම තද පැහැ වර්ණකය මගින් සමට වර්ණයක් ලබා දීම සිදු කෙරේ. මෙම තද පැහැ වර්ණකය මගින් සමට වර්ණයක් ලබා දීම සිදු කෙරේ. සමට වර්ණයක් ලබා දීම සිදු කෙරේ. හරි. එතකොට එක එක පුද්ගලයාගේ පිහිටන මෙලනින් වර්ණකය ජාන අනුව එයාගේ ප්‍රවේණික සංයුතිය අනුව වෙනස් වෙනවා. ඊට අමතරව එයා ජීවත් වන පරිසරය අනුව වෙනස් වෙනවා. හරි. ඒ අනුව මොකද වෙන්නේ? හැමේ තියෙන මෙලනින් වර්ණක ප්‍රමාණය වෙනස් වෙනවා. හරි. ඊට පස්සේ චූටි එතන මාතෘකාවල යන්නකෝ. සමට වර්ණයක් ලබා දීම සඳහා දායක වන සාධක. සමට වර්ණයක් ලබා දීමට බලපාන සාධක කියලා ලියන්නකෝ. සමට වර්ණයක් ලබා දීමට බලපාන සාධක. හරි. එක සාධකයක් කිව්වා. ඒ කියන්නේ මෙතන තියෙන මෙලනින් ප්‍රමාණය. මෙලනොසයිට වල මෙලනින් වැඩි නම් මොකද වෙන්නේ? සමේ තද පැහැ වැඩි. ලියන්න පළවෙනි එක. නිපදවන මෙලනින් ප්‍රමාණය. දෙවෙනි එක මෙන්න මේ රුධිරයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය. කියන්නේ මෙන්න මේ චර්මයේ රුධිරයේ තියෙන රුධිර වාහිනිය තියෙනවානේ. මෙන්න මේ රුධිර වාහිනී වල කොපමණ ප්‍රමාණයක් ඔක්සිජන් තියෙනවා. නැත්නම් මේ රුධිර වාහිනී ඔක්සිජන් වලින් කොපමණ ප්‍රමාණයක් සන්තුෂ්තද කියන එක මතත් සමේ වර්ණය රඳා පවතිනවා. ලියන්න දෙවෙනි එක.
පළවෙනි එක නිපදවන මෙලනින් ප්‍රමාණය දෙවෙනි එක ලියන්න චර්මයේහි රුධිර වාහිනී චර්මයේහි රුධිර වාහිනී කොතෙක් දුරට ඔක්සිජන් වලින් සම්තෘප්තද යන්න කොතෙක් දුරට චර්මයේ රුධිර වාහිනී කොතෙක් දුරට ඔක්සිජන් වලින් සම්තෘප්තද යන්න බව සම්තෘප්තද යන්න බව තුන්වෙනි එක මෙන්න මේ අදස් චර්මයේ නැත්නම් මේ මේද ස්තරයේ තියෙනවා පිත් වර්ණක ඊට පස්සේ කැරොටින් වගේ වර්ණක හරි ඔන්න ඒ වර්ණක ප්‍රමාණය මතත් හැම වර්ණය තීරණය කරනවා මේ අදස් චර්මයේ තියෙන්නේ සමත් එක්කමනේ හරි ඔය අදස් චර්මයේ මොන පාටේ සාමාන්‍යයෙන් ඔය තෙල් තියෙන හින්දා මේක තනිකරම කහ පාටක් තියෙන බොහෝ විට හරි කහ පැහැයක් ගන්න මේක අර පිත් වර්ණක වගේ එකක් මෙතන තියෙනවා ඊළඟ තුන්වෙනි එක අදස් චර්මීය මේද ස්තරයේ ඇති අදස් චර්මීය මේද ස්තරයේ ඇති අතිරික්ත පිත් වර්ණක හා කැරොටින් ප්‍රමාණය අතිරික්ත පිත් වර්ණක හා කැරොටින් ප්‍රමාණය අතිරික්ත පිත් වර්ණක හා කැරොටින් ප්‍රමාණය කැරොටින් ප්‍රමාණය හරි ඔයාලා පිත් වර්ණක කියන්නේ මොනවද පිත් වර්ණක කියන්නේ ප්‍රධාන පිත් වර්ණක ආකාර දෙකයි තියෙන්නේ එකක් තමයි බිලිරුබීන් අනිත් එක බිලිවඩීන් හරි බිලිරුබීනුයි බිලිවඩීනුයි තමයි ප්‍රධාන පිත් වර්ණක ආකාර දෙක ඒව නම් ලියා ගන්න ඕනෙත් නෑ ඉතින් හරි ඔන්න ඔච්චරයි දැනගන්න ඕනේ අපි චර්මය ගැන හරි ජනක ස්තරයේ සෛල ස්තර ටික කෙරටින් මෙලනොසයිට O2 පෝෂක ලබා ගන්න විදිය හරි ඔය ටික දැනගන්න ඕනේ ඊළඟ ලියන මාතෘකාව චර්මය හරි අපි කියන මේ චර්මය කියන්නේ මොන පටකයක්ද මේ චර්මයේ තියෙන තනිකරම සම්බන්ධක පටකයක් චර්මයේ කොටස පිටින්නේ සම්බන්ධක පටකයක් මොකද්ද ඔය අර ඉහළ පටකය ලිහිල් සම්බන්ධක පටක ආකාරය හරි ලිහිල් සම්බන්ධක පටක ආකාරය මේ පටකයන්න මොකද වෙන්නේ සෛල තියෙන්න ඕනේ ඊට අමතරව පූරකයක් තියෙන්න ඕනේ තේරෙනවද සෛල වර්ග මොනවද තියෙන්නේ මෙයාගේ මේ චර්මයේ පිටිනවා මහා භක්ෂාණු කුඹ සෛල ඒ වගේ සෛල වර්ග තන්තු සෛල ඔය තන්තු ශ්‍රාවය කරන සෛල ඒවා තියෙනවා ඊට අමතරව පූරකයේ තියෙන මොනවද තියෙන පූරකයේ ඔය අපි අර රූපයෙන්දී කොලැජන් වගේ ප්‍රෝටීන තන්තු තියෙනවා ඉලාස්ටින් වගේ ප්‍රෝටීන තන්තු තියෙනවා ඊළඟට ඔය සංවේදක ප්‍රතිග්‍රාහක ටික තියෙනවා හරි රුධිර වාහිනී තියෙනවා ස්නායු තියෙනවා හරි ඔය වගේ ඒවා තියෙනවා මේ චර්මේ හරි ඒකට සෛලත් තියෙනවා වෙනත් විවවත් බිහිලා තියෙනවා ඒක දැනගන්න ඕනේ මෙයා අරියල පාටකයකින් තමයි හැදිලා තියෙන්නේ දැන් චර්මය අපි චර්මයට පහලින් පිහිටයි මෙය ලිහිල් සම්බන්ධක පටක ආකාරයක් වන මෙය
ලිහිල් සම්බන්ධක පටක ආකාරයක් වන ලිහිල් සම්බන්ධක පටක ආකාරයක් වන අරියල පටකයෙන් සමන්විත වේ. ලිහිල් සම්බන්ධක පටක ආකාරයක් වන අරියල පටකයෙන් සමන්විත වේ. අරියල පටකයෙන් සමන්විත වේ. අරියල පටකයෙන් සමන්විත වේ. දැන් මෙහි පූරකයේ ගැන පට අර සම්බන්ධක පටකවල සෛල තියෙනවා පූරකයේ තියෙනවානේ. අපි මේ කියන්නේ පූරකයේ ගැන. පූරකයේ ඉලාස්ටීන් තන්තු හා හරි මේ වගේ තන්තු වර්ග තියෙනවා. එක ආකාරයක් තමයි ඉලාස්ටීන් තන්තු. ඉලාස්ටින් තන්තු හා කොලජන් තන්තු වලින් කොලජන් තන්තු සමන්විත වේ. ඉලාස්ටින් තන්තු හා කොලජන් තන්තු සමන්විත වේ. ඉලාස්ටින් තන්තු හා කොලජන් තන්තු සමන්විත වේ. හරි එහෙම අහන්න පුළුවන් ඈ මෙතන තියෙන තන්තු වර්ග මොනවද කියලා. හරි ඉලාස්ටින් තන්තු මේ ඉලාස්ටින් කියන ප්‍රෝටීනෙන් හැදලා තියෙන්නේ. කොලජන් තන්තු කියන ඒවා කොලජන් ප්‍රෝටීන වලින් හැදලා තියෙන්නේ. මේවට කියනවා කහ තන්තු කියලා. හරි එනම් පාවිච්චි කරන්නේ නැහැ දැන්. හරි මෙයාලා කියන සුදු තන්තු කියලා. හරි එතකොට මේ ප්‍රධාන තන්තු ආකාර දෙක පිහිටනවා චර්මයේ. ඊළඟ ලියන්න මෙහි පවතින ප්‍රධාන සෛලාකාර වන්නේ මෙහි පවතින ප්‍රධාන සෛලාකාර වන්නේ හරි ප්‍රධාන සෛලාකාර වෙන්නේ මෙන්න මේ කට්ටිය. මේ තන්තු ශ්‍රාවය කරන තන්තු සෛල තියෙනවා. හරි මේ තන්තු සෛල වල හැඩ එහෙම කලින් සිලබස් එකේ යන්ද ඔය සෛලෝප්ලාස්මිය ප්‍රෙසර් එහෙම තියෙනවා. එයාලගේ තන්තු සෛල කට්ටිය තන්තු සෛල පිටලා තියෙනවා. හරි තන්තු සෛල පිටලා තියෙනවා. ඊට පස්සේ මහා භක්ෂාණු පිටලා තියෙනවා. හරි ලියන්න සෛල වන්නේ තන්තු සෛල මහා භක්ෂාණු හා තන්තු සෛල මහා භක්ෂාණු හා කුඹ සෛලයි. තන්තු සෛල මහා භක්ෂාණු හා කුඹ සෛලයි. හරි ඔය කුඹ සෛල කියන්නේ මොනවද? අපි කියන ඔය බේසෝෆිල්ස් කියන්නේ බේසෝෆිල තියෙන්නේ ශ්වේතාණු වර්ගයක්. හරි කණිකාමේ ශ්වේතාණු වර්ගයක් තියෙන බේසෝෆිල. ඔන්න ඔය බේසෝෆිල තමයි කුඹ සෛල කියන්නේ. මේ බේසෝෆිල මොකද කරන්නේ? අපි කියන අරියල පඩකයේදී බේසෝෆිල වලට කියන්නේ අපි කුඹ සෛල කියලා. මේවායි මොකද කරන්නේ? හිස්ටමින් හැම ශ්‍රාවය කරනවා. හරි ආසාත්මිකතාවලදී මේවා බේසෝෆිල. හරි එතකොට ප්‍රධාන තන්තු ආකාර දෙක දැනගන්න ඕනේ. ඉලාස්ටින් තන්තු කොලජන් තන්තු ප්‍රධාන සෛලාකාර තුනක් තියෙනවා. තන්තු සෛල මහා භක්ෂාණු කුඹ සෛල. හරි ඊළඟට චර්මයේ අඩංගු වන කොලජන් තන්තු මේ කොලජන් කියන්නේ ගොඩක් හයිය ප්‍රෝටීන ආකාරයක්. හරි ගොඩක් ශක්තිමත් ප්‍රෝටීන ආකාරයක්. ඔය මේ චර්මයට ශක්තිමත් බව ලබා දීමට දාගෙන මෙන්න මේ කොලජන් කියන තන්තු වර්ගය.
කොලජන් තන්තු ජලය හා සම්බන්ධ වීමෙන් ජලය හා සම්බන්ධ වීමෙන් චර්මයට ජලය හා සම්බන්ධ වීමෙන් චර්මයට ආහන්‍ය පොතේ තියෙන මං හිතන්නේ ආතන්‍ය කියලා. ආතන්‍ය කියලා වචනයක් නෑ තියෙන්නේ ආහන්‍ය. ආහන්‍ය ශක්තියක් ලබා දේ. ආහන්‍ය ශක්තියක් ලබා දේ. ඔය ආහන්‍යතාව, තන්‍යතාව කියන එක දන්නව නේද? හරි. ආහන්‍යතාව කියන්නේ මොකද්ද? අනේ ශක්තිමත් දෘඪ බවක්. හරි. ආහාන ශක්තියක් ලබා දේ. ඊළඟ ලියන චූටි මාතෘකාව දැන් මේ සම්බන්ධක පටකය ගැන කිව්වේ. මෙයා අරියල පටකයක්. හරි. මෙන්න සෛල වර්ග, මෙන්න පූරකයේ තියෙන තන්තු වර්ග. හරි. ඊට පස්සේ කතා කරනවා පූරකයේ තියෙන මේ තන්තුත් නොවන සෛලත් නොවන වෙනත් ව්‍යුහ මොනවද කියලා. හරි. ඊළඟ ලියන්න චර්මයේ විවිධ ව්‍යුහ ආකාර පවති. චර්මයේ විවිධ ව්‍යුහ ආකාර පවති. විවිධ ව්‍යුහ ආකාර පවති. විවිධ ව්‍යුහ ආකාර පවති. මොනවාද? මේ රුධිර වාහිනී තියෙනවා. ඊට අමතරව වසා වාහිනී තියෙනවා. ලියන්න ඔය ටික. අර දැන් අර අපි ඉස්සෙල්ලා ඇඳ ටික ලියන්න යන්නේ. ස්වේද ග්‍රන්ථි තියෙනවා. මෙතන තව ග්‍රන්ථි ආකාරයක් තියෙනවා මං ඇඳේ. රුධිර වාහිනී පහළ ලියන්න අංක පොයින්ට් දා. රුධිර වාහිනී, වසා වාහිනී. හරි. මේවට කියන මොනවද? ස්වේද ග්‍රන්ථි. ලියන්න. ස්වේද ග්‍රන්ථි. මේවා මම අර කිව්වේ සීබම් කියලා තරලයක් නිකුත් කරනවා කියලා. මේවට කියන්නේ මොනවද? ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි. ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි. හරි. ඔය සීබම් කියන තරලයෙන් අර සම මතට ස්නේහනයක් ලබා දෙන හින්දා අපි උකට කියන ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි. රුධිර වාහිනී, වසා වාහිනී, ස්වේද ග්‍රන්ථි, ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි. හරි. ඊළඟට සංවේදී ස්නායුවන්ත. සංවේදී ස්නායුවන්ත. ඊට පස්සේ රෝමෝද්ගාමක පේශී මං කිව්වේ මේ මෙතන තියෙනවා කියලා. හරි. මේ වගේ රෝමෝද්ගාමක පේශී. හරි. ඔයගේ රෝමෝද්ගාමක පේශී තියෙනවා. ඊට පස්සේ රෝම තියෙනවා. හරි. ඔයගේ රෝම පිහිටලා තියෙනවා. ඊට පස්සේ සංවේදක ප්‍රතිග්‍රාහක. සංවේදක ප්‍රතිග්‍රාහක. සංවේදක ප්‍රතිග්‍රාහක. සංවේදක ප්‍රතිග්‍රාහක යටතේ අර ටික ලියන්න. මොනවද? මිස්නර් දේහාණු, පැසීනියන් දේහාණු, මර්කල් මඩල, රෆ්නි අවයවය. හරි. ඒ ටික. මිස්නර් දේහාණු, පැසීනියන් දේහාණු, මර්කල් මඩල,
රෆිනි අවයවය රෆිනි රෆිනි අවයවය රෆ් ටෙම්පරේචර් එක ගන්න කට්ටිය මිස්න දේහානු මකල් මඩල රෆිනි අවයවය ක්‍රවුස් අන්තබල්ව ක්‍රවුස් අන්තබල්ව ඊට පස්සේ නිදහස් ස්නායු අන්ත ඔය නිදහස් ස්නායු අන්ත මෙහෙමනේ දැන් සමහර නිදහස් ස්නායු අන්ත ඉන්නවා ඒගොල්ලෝ වේදනාව ගන්නවා සමහර අය තාපය අරගන්නවා සමහර අය ස්පර්ශය අරගන්නවා තේනවද ඒවා තියෙනවා ඊට පස්සේ ඔය ඊට අමතරව සමහර ස්නායු තියෙනවා වෙන වෙන කාර්යයන් කරන නිදහස් ස්නායු අන්ත ඔය වගේ ඒවා හරි නිදහස් ස්නායු අන්ත එතකොට අපි චර්මය ගැන දැනගන්න ඕන ඔච්චරයි අර ඉහළ පටකයක් තන්තු වර්ග 2යි සෛල වර්ග 3යි මේ කොලජන් තන්තු වලින් මෙයාට ආහන්නතාවයක් ලබා දෙනවා ඊට පස්සේ පූරකේ වෙනත් ද්‍රව්‍ය වෙනත් ව්‍යුහ පීඩනවා සංවේදී ප්‍රතිග්‍රාහක රුධිර වාහිනී වසා වාහිනී ස්නායු අන්ත ග්‍රන්ථි වර්ග දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන් ස්නේහස්‍රාවී ග්‍රන්ථි ස්වේද ග්‍රන්ථි ඊට අමතරව සංවේදක ප්‍රතිග්‍රාහක ටික හරි ඔය ටික තමයි පූරකය ගැන මේ චර්මය කියන කොටස ගැන දැනගන්න ඕනේ එතකොට මොකද වෙන්නේ අපි චර්මයේ තියෙනවා චර්මයේ තියෙනවා අපි මේ අදස් චර්මය ගැන චුට්ටක් ලියමු මතක තියාගන්න අදස් චර්මය කියන්නේ චර්මයේ කොටසක් නෙවෙයි තේනවද ලියන්න චර්මයට පහලින් පිහිටා ඇති පටක ස්තරය වන්නේ අදස් චර්මයයි චර්මයට පහලින් පිහිටා ඇති පටක ස්තරය වන්නේ අදස් චර්මයයි අදස් චර්මයයි මෙය මේද සෛල වලින් සමන්විත මේද සෛල වලින් සමන්විත මේද සෛල වලින් සමන්විත මේද පටකයෙන් හා මේද සෛල වලින් සමන්විත මේද පටකයෙන් හා ලිහිල් සම්බන්ධක පටකයක් වන මේද පටකයෙන් හා ලිහිල් සම්බන්ධක පටකයක් වන අරියල පටකයෙන් සමන්විත වේ. ලිහිල් සම්බන්ධක පටකයක් වන අරියල පටකයෙන් සමන්විත වේ. අරියල පටකයෙන් සමන්විත වේ. හරි. ඔන්න ඔච්චරයි සමේ ව්‍යුහය ගැන ලියන්න දැනගන්න ඕනි. හරි. මේ ව්‍යුහය විස්තර කරන්න කියලා රචනා ප්‍රශ්නයක් ආවොත් එහෙම හරි අපි ඉස්සෙල්ලා ඇඳපු රූපේ ඇඳලා ඊට පස්සේ ඔය දුන්න නෝට් එක ලියන්න ඕනේ. ඔය නෝට් එක 100%ක් හරි නෝට් එකක්. තේරුණාද? ඔතන කෘත්‍යයන් මොකුත් කිව්වේ නෑනේ අපි. නිකන් ව්‍යුහය විතරයි කිව්වේ. මෙන්න මේවා තියෙනවා මෙහෙම තමයි හැදලා තියෙන්නේ කියලා. තේරුණාද? දැන් බලනවා සමේ කෘත්‍යයන් ටික. ලියන මාතෘකාව සමේ කෘත්‍ය
හරි අපේ සමීකරණ ප්‍රධානම කෘත්‍යය මොකද්ද? ප්‍රධානම කෘත්‍යය කියලා කියන්නේ බෑ ප්‍රධානම කෘත්‍යයක් තමයි මොකද්ද? කතා නොකරම බෑ අපි කියනවා ප්‍රතිශක්ති පාඩමේ කතා කරේ අපි මොනවාද? බාහිර ආරක්ෂණයට දාගෙනවා කියලා බාහිර බාධකයක් විදිහට ක්‍රියා කරනවා සුද්ධ ජීවීන්ට ඊට පස්සේ ව්‍යාධි ජනක මොනවා හරි ආගන්තුක දේහවලට තේරෙනවද? අර ප්‍රධානම කෘත්‍යයක් විදිහට අපි ගන්න පුළුවන් ආරක්ෂාව. ලියන්න පළවෙනි කෘත්‍යය ආරක්ෂාව. හරි. ආරක්ෂාව. ආරක්ෂාව යටතේ අපිට ගොඩාක් ඒවා කතා කරන්න පුළුවන්. හරි. පළවෙනි එක තමයි අපි කියනවා සුද්ධ ජීවීන් එන්න ආවොත්. මේ සුද්ධ ජීවියෙක් එන්න ආවොත් එහෙම හරි. එයාට මේ හැම ඇතුළට එන්න නම් මෙන්න මේ අපිචර්මය හරහා එන්න ඕනේ. තේරෙනවද? අපිචර්මය කියන්නේ මොකද්ද? දැඩි බාධකයක් මේ සුද්ධ ජීවීන්ට. අපිචර්මය හරහා මෙයා රිංගලා එන්න බෑ කීයටවත්. තේරෙනවද? ඒකට හේතුව මොකද්ද? එකක් තමයි සෛල ස්තර ගණනාවක් තියෙනවා. ඊට අමතරව මේ උඩම තියෙන සෛලවල කෙරටීන් තියෙනවා. තේරෙනවද? ඝනකම වැඩි. ඔන්න ඔය වගේ හේතුන් හින්දා සුද්ධ ජීවීන්ට එන්න බැරි වෙනවා. හරි ලියන්න. ආරක්ෂාව. යටතේ පළවෙනි එක ලියන්න. ආරක්ෂාව සිදු කරන පළවෙනි ආකාරය ලියන්න. සුද්ධ ජීවී ආසාදනවලට සුද්ධ ජීවීන් ආසාදනවලට එරෙහිව ආරක්ෂක බාධකයක් ලෙස සමක්‍රියා කරයි. ආරක්ෂක බාධකයක් ලෙස සමක්‍රියා කරයි. හරි. දැන් ඊට පස්සේ මේ වගේ ඒවා දැන් මොනවා හරි රසායනික ද්‍රව්‍යයක් සම මත පතිත වුණා කියලා හිතන්නකො මොනවා හරි රසායනික ද්‍රව්‍යයක්. හරි. මේ රසායනික ද්‍රව්‍යයක් පතිත වුණොත් එහෙම සමහර රසායනික ද්‍රව්‍ය තියෙනවා මේවා කඩාගෙන යනවා ඇතුළට. හරි. එහෙම නැතුව සමහර ඒවා තියෙනවා මේ සම තියෙන හින්දා ඇතුළට යන්න බැරි වෙනවා. තේරෙනවද? රසායනික හා භෞතික මේ කාරකවලට ඇතුළට යන්න දෙන්නේ නැතුව සම මගින් ආරක්ෂාව සපයනවා කියලා අපි කියනවා. දැන් දෙවෙනි එක රසායනික හා භෞතික ද්‍රව්‍ය වලට එරෙහිව ආරක්ෂක බාධකයක් ලෙස ක්‍රියා කරයි. රසායනික හා භෞතික ද්‍රව්‍ය වලට එරෙහිව ආරක්ෂක බාධකයක් ලෙස ක්‍රියා කරයි. හරි. එන භෞතිකව මොකක් හරි හිතන්නකෝ මෙතන ඇනුණා ගැටුණා කියලා. හරි. ඒ හින්දා ඒ ඇනීම හෝ ගැටීම හින්දා මෙයා මෙහෙම සිදුරු කරා යන එක වළක්වනවා මේ සම මගින්. හරි. ඊළඟ ලියන්න තුන්වෙනි එක විචලනයට එරෙහිව ආරක්ෂක බාධකයක් ලෙස ක්‍රියා කරයි. විචලනයට එරෙහිව ආරක්ෂක බාධකයක් ලෙස ක්‍රියා කරයි. ඇයි මේ උඩම ස්තරයේ තියෙනවනේ කෙරටීන්.
හරි ඔය කෙරටීන් වගේ ඒවා ජලයට අපාරගම්‍ය තේනවද ඔය හින්දා මේ ඇතුලේ තියෙන ජලය එළියට යන්න මෙයා බාධකයක් විදිහට ක්‍රියා කරනවා මේ ස්වේදය මගින් වගේ අවස්ථාවල යනවා ඉතින් හරි ඒක දේහයේ ආරක්ෂාවටත් වැදගත් වෙනවනේ තේනවද හැබැයි මොකද වෙන්නේ මේ කෙරටීන් ස්තරයක් තිබීම ඊට පස්සේ මේ අපිචර්මයේ ගොඩක් ඝනකම් වීම වගේ හේතු හින්දා ජලයට යන්න බෑ ඒ හින්දා විචලනය වළක්වනවා ඊළඟට මේ අපිචර්මයේ අටම ස්තරවල තියෙනවා මොනවාද මෙලනොසයිට ඔය මෙලනොසයිට වලින් හදනවා මොකද්ද මෙලනින් වර්ණකයේ දායක වෙන මොකේද UV කිරණ වලින් හැමට ඇති වෙන බලපෑම වළක්වන්න මෙලනින් වර්ණක වලින් UV කිරණ අවශෝෂණය කරලා අරගන්න හරි ඒකෙන් අපේ දේහයට සිදුවන හානිය වළක්වනවා ඊළඟ මෙලනින් වර්ණක මගින් UV කිරණ මගින් සිදුවන හානිකර බලපෑම් වළක්වයි මේ මෙතන ඔය විජුවලනේට එරෙහිව කියන තැන දාගන්නකො ඉස්සරහින් කෙරටීන් මගින් කියලා අපි චර්මයේ කෙරටීන් මගින් කියලා හරි මේක කරන්නේ කවුද මෙලනින් මගින් හරි ඊළඟට යන්න චර්මයේ අඩංගු මහා භක්ෂාණු මගින් භක්ෂ සෛලිකතාවේ දන්නවන්නේ සෛලය ඇතුළට අරගෙන යා විනාශ කරනවා භක්ෂ සෛලිකතාවය මගින් ශුද්ධ ජීවීන් වැනි ආගන්තුක දේහ විනාශ කරයි ශුද්ධ ජීවීන් වැනි ආගන්තුක දේහ විනාශ කරයි තේනද ඔන්න ඔක තමයි ආරක්ෂාවට අදාළව සමෙන් සිදු කරන කෘත්‍යයන් ටික හරි මෙන්න මේ ටික දැන් දෙවෙනි කෘත්‍යය දේහ උෂ්ණත්වය ආමනය හරි දෙවෙනි එක දේහ උෂ්ණත්වය යාමනයක් කියන්නේ මොකක්ද යාමනයක් කියන අඩු කරනවාද වැඩි කරනවාද දෙකම කරනවාද කිසියම් සාධකයක් අඩු වුණොත් වැඩි කරනවා ඒ සාධකයේම වැඩි වුණොත් එයා නැවත යථා තත්ත්වයට පත් කරනවා. يعني අඩු වුණොත් වැඩි කරලා මුල් තත්ත්වය නැත්නම් සාමාන්‍ය මට්ටමට ගන්නවා. ඒ සාධකයෙන් වැඩි වුණොත් අඩු කරලා මුල් තත්ත්වයට ගන්නවා. සාමාන්‍ය මට්ටමට ගන්නවා. තේනවද කියනවා යාමනයක් කරනවා කියලා.
අපි කියන මේ හැම මගින් දේහයේ උෂ්ණත්ව යාමනය සිද්ධ කරනවා. ඒ කොහොමද? හරි. අපි කියනවා දේහ උෂ්ණත්වය වැඩි වූ විට. හරි. උෂ්ණත්වය වැඩි වුණාම මේගොල්ලෝ මෙන්න මේ වගේ වැඩ ටිකක් කරනවා. දැන් දේහයේ උෂ්ණත්වය වැඩිනේ. එහෙනම් දේහෙන් උෂ්ණත්වය මොනා කරන්න ඕනද? පිට කරන්න ඕන. හරි. ඔය පිට කරන්න ඕන වෙලාවට සම කරන්නේ මෙන්න මේ වගේ හැමේ උඩ තියෙන රුධිර වාහිනී තියෙනවනේ. ඔය රුධිර වාහිනී වල විස්කම්භය වැඩි කරනවා. හරි. රුධිර වාහිනී වල විස්කම්භය වැඩි කරාම මොකද වෙන්නේ? මේ රුධිර වාහිනී වලට සාපේක්ෂව වැඩි රුධිර පරිමාවක් ගලාගෙන එනවා. තේරෙනවද? සාපේක්ෂව වැඩි රුධිර පරිමාවක් ගලාගෙන ආපුවාම ඔය රුධිරයේ තියෙනවනේ තාපය. හරි රුධිරයේ දේහේ පුරාම යන හින්දා දේහේ පුරා තියෙන තාපේ රුධිරය අඩංගු වෙනවනේ. ඔන්න ඔය තාපය ටික මෙතනින් අයින් වෙලා යන්න ලේසි වෙනවා. දැන් අපි කියනවා තාපලාභී තාප හානී යාන්ත්‍රණයක් කියලා. හරි. අපි කියනවා දේහ උෂ්ණත්වය වැඩි වුණාම මේ පර්යාන්ත රුධිර වාහිනී විස්තරණය කරලා එතනින් තාපය විකිරණය මගින් අයින් කරලා යවනවා කිය. ඔය එක වැඩක්. අනිත් වැඩේ තමයි මේ දේහයේ උෂ්ණත්වය වැඩි නම් මොකද වෙන්නේ? වැඩිපුර ස්වේදය ශ්‍රාවය කරනවා. හරි අර රස්නේ වෙලාවට අපිට දාඩිය දානවනේ. හරි ඒක අපේ ආරක්ෂක යාන්ත්‍රණය. ඒකට කරන්නේ මොකද්ද? දැන් ජලයට පුළුවන් ලොකු තාපයක් අරන් යන්න. හරි. දේහේ කරන්නේ මේ දේහේ තියෙන ජලය ස්වේදයේ විදිහට අර දේහේ තාපයත් එක්ක අයින් කරනවා. ඒතර ජලය තමයි යන්නේ. ජලයක තාපයත් අයින් වෙනවා. හරි. ඔන්න ඔය ප්‍රධාන ක්‍රියාවලි දෙක කරනවා දේහයේ උෂ්ණත්වය වැඩි වුණාම. හරි. දේහයේ උෂ්ණත්වය අඩු වුණාම මොකද වෙන්නේ? හැමෙන් මේ ස්වේදයේ ශ්‍රාවය කරන එක අඩු කරනවා. මේ පර්යාන්ත රුධිර வாහිනී සංකෝචනය කරලා ඒ කියන්නේ ඒ වගේ විස්කම්භය අඩු කරනවා. ඊට අමතරව මෙන්න මේ රෝමෝද්ගාමක පේශිය සංකෝචනය කරලා රෝමය කෙලින් කරනවා. හරි. එතකොට මොකද වෙන්නේ? අර මෙහෙම රෝම කෙලින් වුණාම සමට උඩින් ඇති වෙනවනේ තාප ස්තරයක්. ඔය රෝමේ ඉඳ තාපය ඉවත් වෙලා යන එක වළක්වනවා. තේරෙනවද? ඔය හින්දා තාප හානිය නවතිනවා. මේ වගේ තාපලාභී ක්‍රියාවලිත් කරනවා, තාප හානී ක්‍රියාවලිත් කරනවා මෙයා මගින්. හරි. සම මගින්. දැන් දෙවෙනි කෘත්‍යය දේහ උෂ්ණත්වය යාමනය. එයාට ලියන්න දේහ අවශ්‍යතාවය මත තාපය පිට කිරීම හෝ දේහ අවශ්‍යතාවය මත තාපය පිට කිරීම හෝ ලබා ගැනීම අවශ්‍යතාවය මත තාපය පිට කිරීම හෝ ලබා ගැනීම සඳහා මාර්ගයක් සැපයීම මගින් දේහ උෂ්ණත්වය යාමනයට දායක වේ. දේහ උෂ්ණත්වය යාමනයට දායක වේ. දේහ උෂ්ණත්වය යාමනයට දායක වේ. හරි. ඊයරද යන්න මුලින්ම දේහ උෂ්ණත්වය වැඩි වූ විට. දේහ උෂ්ණත්වය වැඩි වූ විට. හරි. වැඩි වුණාම මොනවා කරන්නේ? එකක් තමයි ස්වේදය ශ්‍රාවය කරනවා. ස්වේද ශ්‍රාවය වැඩි කරනවා. ඊට අමතරව මොකද වෙන්නේ? මේ පර්යන්ත රුධිර වාහිනී නැත්නම් අපි දමනිකා කියනවා. දමනිකා වැඩි වුණාම අඩු කරන්න දමනිකා ප්‍රසාරණය කළා. නැත්නම් විස්කම්භය වැඩි කරලා තාපය අයින් කරන්න ඕනේ. දමනිකාවල විස්කම්භය වැඩි කරනවා. ඊට අමතරව මොකද කරන්නේ?
ස්වේද ශ්‍රාවය වැඩි කරනවා, දමනිකා විස්කම්භය වැඩි කරනවා. ඔව් ඒ දෙන්න ප්‍රධාන වශයෙන් දේහයේ උෂ්ණත්වය වැඩි වුණාම කරන්නේ නේද? දැන් දේහ උෂ්ණත්වය පැවතිය යුතු සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ ගිය විට දේහ උෂ්ණත්වය පැවතිය යුතු සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ ගිය විට කියලා ලියලා ලියන්න පළවෙනි එක ස්වේද ග්‍රන්ථි මගින් නිපදවා ශ්‍රාවය කරන ස්වේද ප්‍රමාණය වැඩි වේ. එම ස්වේදය වාෂ්ප වීමෙන් දේහය මතු පිට සිසිල් කිරීම සිදු කෙරේ. හරි. එකක් තමයි ස්වේද ශ්‍රාවය වැඩි කරනවා දේහ උෂ්ණත්වය ඉහළ ගියාම. අපි මේව ගැන කතා කරන දේහ උෂ්ණත්වය යාමනේදී ඉස්සරහට. අන්තරාශාරික පද්ධතිය යටතේ දේහ උෂ්ණත්වය යාමනේදී මේ උෂ්ණත්වයේ වැඩි වෙන විදිය තාපලාභී ක්‍රියාවලි තාපහානී ක්‍රියාවලි ඔය ඔක්කොම ගැන කතා කරනවා. ඊළඟ දෙවෙනි එක දේහ උෂ්ණත්වය වැඩි වී දේහය තාප ආතතියකට ලක් වූ විට දේහය තාප ආතතියකට ලක් වූ විට සමෙහි පර්යන්ත රුධිර කේශනාලිකා වරහන් ඇතුලේ දාන දමනිකා කියලා. ඒ කියන්නේ දමනිකා වෙන්නත් පුළුවන්. හරි. කේශනාලිකා වෙන්නත් පුළුවන්. දමනිකා කියන්නේ කේශනාලිකා වලට වඩා සාපේක්ෂව විස්කම්භය වැඩි ඒවා. කේශනාලිකා වරහන් ඇතුලේ වරහන් ඇතුලේ නෙවෙයි. ඇලීරක් ගහලා දාන්නකො. කේශනාලිකා පර්යන්ත කේශනාලිකා ඇලීරක් දමනිකා මතක තියාගන්න දමනිකා කියන්නේ දමනි වලට වඩා විස්කම්භය අඩුයි. හැබැයි රුධිර කේශනාලිකා වලට වඩා විස්කම්භය වැඩි ඒවා. කේශනාලිකා ඇලීරක් දමනිකා විස්තාරණය කර. හරි. විස්තාරණය විස්කම්භය වැඩි කරනවා කියන්නේ අපි තමයි විස්තාරණය කියලා. දමනිකා විස්තාරණය කර ඒවා තුලින් ගලන තාප ප්‍රමාණය
ඒවා තුලින් ගලන තාප ප්‍රමාණය රුධිර ප්‍රමාණය වැඩි කර මේ මෙහින් යන රුධිර ප්‍රමාණය වැඩි වුණාම මොකද වෙන්නේ? මේ තාපයට මෙහින් විකිරණය වෙලා යන්න පුළුවන්. වැඩි කර විකිරණය මගින් විකිරණය කියන්නේ මොකක්ද කියලා දන්නවනේ? භෞතික විද්‍යාව කියලා විශ්වාස කරනවානේ. විකිරණය මගින් තාපය හානි වීමට ඉඩ සලස්වයි. තාපය හානි වීමට ඉඩ සලස්වයි. හරි. මේ මොනවා වුණාමද? උෂ්ණත්වය දේහයේ උෂ්ණත්වය වැඩි වුණාම. හරි. ඊළඟ දේහයේ උෂ්ණත්වය අඩු වුණොත් මොකද කරන්නේ? ඊ අඩු වුණොත් එහෙම එකක් තමයි මෙතනදී ස්වේද ශ්‍රාවය වැඩි කරානේ. මෙතනින් ස්වේද ශ්‍රාවය වැඩි කරා. මෙතනදී කරන්නේ මොකද්ද? ස්වේද ශ්‍රාවය අඩු කරනවා. ස්වේද ශ්‍රාවය අඩු කරනවා. ඊට පස්සේ මෙතනදී මේ දමනිකා විස්තරණය කරන්නේ. ඒ හින්දා වැඩි රුධිරයක් ඇවිල්ලා වැඩිපුර විකිරණය වුණා. දැන් මෙතන මොකද කරන්නේ? දැන් අඩු වෙලා තියෙන්නේ. දේහෙන් තාපය යන්න දෙන්නේ නැතුව රැක ගන්න ඕනේ. ඒ හින්දා මේ වගේ විස්කම්භය අඩු කරනවා. හරි. ඊළඟ දමනිකා සංකුංචනය කරනවා කියලා. සංකෝචනය නෙවෙයි. හරි. සංකෝචනය කියලා කියන්නේ සංකුංචනය කියලා කියන්නේ දෙකක් අපි මෙතනදී. සංකුංචනය කියන්නේ විස්කම්භය අඩු කරනවා. හරි. දමනිකා සංකුංචනය කරනවා. ඊට අමතරව මෙතන මොකද කරන්නේ? තාප ස්තරයක් හදාගන්න හැමමතු පිට මේ රෝමෝද්ගාමක පේශී සංකෝචනය කරනවා. හරි. මෙයා සංකෝචනය වෙද්දී මෙයා මෙහෙම කෙලින් එනවා. හරි. මේ ක්‍රියාවලිය තුන කරනවා උෂ්ණත්වය අඩු වුණාම. දැන් ඊළඟට දේහ උෂ්ණත්වය පැවතිය යුතු සාමාන්‍ය අගයට වඩා පහළ ගිය විට දේහ උෂ්ණත්වය පැවතිය යුතු සාමාන්‍ය අගයට වඩා පහළ ගිය විට දැන් පළවෙනි කරුණ ස්වේද ග්‍රන්ථි මගින් නිපදවා ශ්‍රාවය කරන ස්වේද ප්‍රමාණය අඩු කරයි. සීතල වෙලාවට දාඩිය දාන්නේ නැහනේ. හරි. ඒකට හේතුව අරක. දේහේ තාපය තියාගන්න. නිපදවා ශ්‍රාවය කරන ස්වේද ප්‍රමාණය අඩු කරයි. ඊළඟට දේහය අධික ශීතල ආතතිවලට ලක් වූ විට. දෙවෙනි එක දේහය අධික ශීතල ආතතිවලට ලක් වූ විට රෝමෝද්ගාමක පේශී
සංකෝචනය. මේගොල්ලෝ මෙහෙම සංකෝචනය කරනවා. එතකොට මෙයා මෙහෙම ඉස්සෙනවා. රෝමෝද්ගාමක පේශී සංකෝචනය මගින් දේහේ තාපය ජනනය කර දේහේ තාපය ජනනය කිරීම සිදු කරයි. මෙතන මේ රෝමය මෙහෙම ඉස්සෙනවට ඒකත් දායක වෙන එක අතකින්. හරි ඊට අමතරව මේ පේශී සංකෝචනයට අපි පේශී සංකෝචන යාන්ත්‍රණය සරපන සූත්‍රිකාවාදයේ කතා කරද්දී කියනවා මේකට ශක්තිය ඕන කරනවා. හරි. ඒත් මෙයා මෙහෙම සංකෝචනය වෙද්දී වෙන්නේ මොකද්ද? මේ මෙතන ශක්තිය නිපද වෙනවා. හරි ATP හැදෙනවා. තේරෙනවද? ATP මේ ශක්තිය ජනනය වෙනවා. තේරෙනවද? ඕකවත් දාගෙන අපේ දේහ උෂ්ණත්වය දැන් අඩු වෙලානේ තියෙන්නේ. දේහ ඇතුළේ තව ටිකක් වැඩිපුර තාපය හදා ගන්න පුළුවන්. ඔය අපි කියනවා තව ඔය සමට අදාළ නැහැ. සීතල වෙලාවට මොකද වෙන්නේ? වෙවුලනවානේ. වෙවුලද්දිත් වෙන්නේ මේ කංකාල පේශි සංකෝචන තියෙනවා. ශීඝ්‍ර පුනරාවර්ති සංකෝචන ඇති වෙනවා. ඔය හින්දාත් මොකද වෙන්නේ? දේහේ තාපය හැදෙනවා. හරි. තාපය දැන් තියෙන තාපය අයින් වෙලා යන එකත් වළක්වනවා. තව දේහයේ තාපය හදා ගන්නත් එක එක යාන්ත්‍රණ ක්‍රියාත්මක කරනවා. තාපය ජනනය කරයි. තුන්වෙනි එක චර්මයේ අඩංගු දමනිකා සංකුංචනය මගින් චර්මයේ අඩංගු දමනිකා සංකුංචනය මගින් සමහි කේශනාලිකා තුළින් ගලන රුධිර පරිමාව අඩු කර කේශනාලිකා තුළින් ගලන රුධිර පරිමාව අඩු කර තාප හානිය අඩු කරයි. එතකොට දෙවෙනි කෘත්‍යය තමයි සමයෙන් කරන දේහ උෂ්ණත්වය යාමනයට දායක වෙනවා. හරි. තව මොකද කෘත්‍යයන් තියෙන්නේ? මෙයාගේ තව තියෙනවා අර එක එක සංවේදක ප්‍රතිග්‍රාහක. ওই සංවේදක ප්‍රතිග්‍රාහක වලින් මොකද වෙන්නේ? ඒ එක්කෙනාට විශිෂ්ට වෙච්ච උච්ඡේද ලබා ගන්න. ඒ කියන්නේ ස්පර්ශය, පීඩනය, තාපය, වේදනාව, හරි. ඔය වගේ මේ සංවේදන නැත්නම් උත්තේජ ලබා ගන්න පුළුවන් සම මගින්. හරි. තුන්වෙනි එක උත්තේජ ලබා ගැනීම. ලියන්න. අපි ඒක මෙහෙම ලියමු. තුන්වෙනි කෘත්‍ය විදිහට චර්මීය සංවේදන. ටිකක් ලස්සන වචනය. ලියන්න චර්මීය සංවේදන. චර්මීය සංවේදනය. චර්මීය සංවේදනය. ලියන්න චර්මයේ පිහිටි සංවේදී ප්‍රතිග්‍රාහක මගින් ස්පර්ශය, පීඩනය, වේදනාව, කම්පන,
උෂ්ණත්වය මෙන්න මේවා. චර්මයේ පිහිටි සංවේදී ප්‍රතිග්‍රාහක මගින් මෙන්න මේ ටික ලියන්න. දැන් මේවා ගන්නෙ කොහොමද, මොන වගේ ඉන්ද්‍රයන්ද මේකට, මොන වගේ ව්‍යුහද මේකට තියෙන්නේ? හරි. මේවෙන් කවුද නිදහස් ස්නායුවන්ත දායක වෙන්නේ, මොනවටද? ඒ ටික දැනගන්න ඕනේ. යන සංවේදනයන් ප්‍රතිග්‍රහණය කර යන සංවේදනයන් ප්‍රතිග්‍රහණය කර හරි. මේවයි මොකද කරන්නේ? මෙතන තියෙනවා මේ සංවේදනයන් අරගෙන ඉතින් හටගන්න මොකද්ද? ස්නායු ආවේගයක්, ක්‍රියාවිභවයක් ජනනය කරලා ඔය ක්‍රියාවිභවය මස්තිෂ්කයේ අර අදාළ ඒ එක එක්කෙන සංවේදනයට අදාළ මස්තිෂ්ක බාහිර අදාළ ප්‍රදේශයට යවලා ඒක සංජානනය කරනවා. එතකොට ඒකත් කරන්නේ සම මගින්. ඒ කියන්නේ උත්තේජය ලබා ගන්න එකයි ලබාගෙන ස්නායු ආවේගය ජනනය කරන එකයි. ප්‍රතිග්‍රහණය කර ස්නායු ආවේග මගින් ස්නායු ආවේග මගින් ස්නායු ආවේග මගින් මස්තිෂ්කය වෙත සම්ප්‍රේෂණයෙන් මස්තිෂ්කයේ වෙත සම්ප්‍රේෂණයෙන් සංවේදී සංජානනයට උපකාරී වේ. සංවේදී සංජානනයට උපකාරී වේ. හරි. ඒක මේ උත්තේජය මේකයි කියලා දැනෙනවා. හරි. සංවේදී සංජානනයට උපකාරී වේ. හරි. එතකොට මේ ඊළඟ කෘත්‍යය ආය අපේ හැමට පුළුවන් මොනව කරන්නද? විටමින් D සංශ්ලේෂණය කරන්න. හරි. විටමින් D සංශ්ලේෂණය කරනවා UV කිරණ භාවිතා කරලා. හරි. දැන් ඇයි ඔය උදේට ඉර අවුව ඉන්න කියන්නේ? ඈ විටමින් D සංශ්ලේෂණය වෙනවා කියලා කියනවනේ. ඒ කියන්නේ උදේ ඉර අවුව විතරද විටමින් D ලැබෙන්නේ? උදේ ඉර අවුවෙන් විතරද විටමින් D අපේ ඇඟේ නිපදවා ගන්න පුළුවන් වෙන්නේ? එහෙම එකක් නෑ. හරි. ඉර අවුවේ කොහොම වුණත් කොයි වෙලේ දන්නවනේ කෘෂ්ණ වස්තුවක් නේ. කියන්නේ ඔය UV ලයිට් එක UV කිරණ ඕනම වෙලාවක සූර්යාගෙන් එනවනේ. තේරෙනවද? හැබැයි දැන් උදේට සාපේක්ෂව අර අනිකුත් අහිතකර කිරණ වර්ග එන්නේ අඩුවෙන්. හරි. UV කිරණ වැඩිපුර ගන්න පුළුවන් සාපේක්ෂව. වැඩිපුර නෙවෙයි. අර UV කිරණ එන ප්‍රමාණය එනවා. හරි. අර අනිකුත් අහිතකර කිරණ චුට්ටක් අඩුවෙන් එන්නේ. හැබැයි දවල් වෙද්දි මොකද වෙන්නේ? අර කිරණ වර්ග සේරම ටික එනවා පෘථිවියට. එතකොට ඒ අර අහිතකර කිරණ එමත් අපේ සමට නැත්නම් ඇස් වලට වගේ වට පතිත වෙන්න පුළුවන්. ඒකෙන් මේ දේහයට හානිදායක වෙන්න පුළුවන් ඒක. ඔය හින්දා අපි කියන්නේ අර උදේට ඉරාවුව ඉන්න කියලා. මේ උදේ ඉරාවුව විතරක් නෙවෙයි UV කිරණ තියෙන්නේ. හැම වෙලේම තියෙනවා හානිකර කිරණ උදේට අඩුයි සාපේක්ෂව. හරි. ඒකට මෙතන විටමින් D සංශ්ලේෂණය කරන්න පුළුවන් චර්මයට. ලියන්න. සමෙහි ඇති ලිපිඩමය ද්‍රව්‍ය මගින් සමෙහි ඇති ලිපිඩමය ද්‍රව්‍ය මගින් ඔය ලිපිඩමය ද්‍රව්‍ය කියන්නේ තියෙන අපේ විටමින් D සංශ්ලේෂණය කරන්න දායක වෙන 7D හයිඩ්‍රොකොලෙස්ටරෝල් කියලා සංයෝගයක්. හරි. මේ 7D හයිඩ්‍රොකොලෙස්ටරෝල් කියන සංයෝගය තමයි එයා ලිපිඩයක්. ඒකෙන් තමයි විටමින් D සංශ්ලේෂණය වෙන්නේ. එනම් මොන්නේ සමහි ඇති
ලිපිඩමේ සංයෝග මගින් සූර්යා ලෝකයේ පවතින UV කිරණ භාවිතා කර සූර්යාලෝකයේ පවතින UV කිරණ භාවිතා කර විටමින් D සංශ්ලේෂණය කරයි. UV කිරණ භාවිතා කර විටමින් D සංශ්ලේෂණය කරයි. විටමින් D සංශ්ලේෂණය කරයි. හරි විටමින් D හදන්න පුළුවන් UV කිරණ මගින්. එතන දැනගන්න ඕන UV කිරණ UV ලයිට් එකේ. ඊට පස්සේ අපි කියනවා මේ මිනිසාගේ සම බහිස්රාවය අවයවයක් විදිහට ක්‍රියා කරනවා. හරි අපේ ඇඟේ වෘක්ක පෙනහළු ඊට අමතරව මෙන්න මේ සමට පුළුවන් බහිස්රාවය කරන්න එකක් ඔය ස්වේදයේ මගින් විවිධ බහිස්රාවීය ද්‍රව්‍ය පිට කිරීම සිද්ධ කරනවා. ඒ හින්දා අපි කියනවා බහිස්රාවයට දාගෙන යනවා කියලා. ඊළඟ කෘත්‍යය බහිස්රාවය ලියන්න සම සුළු වශයෙන් බහිස්රාවයට දායක වේ. සුළු වශයෙන් බහිස්රාවයට දායක වේ. එන්නහා ලොකු අවයවයක් නෙවෙයි. දැන් රුක්කයක් ගන්නකො රුක්කයක ප්‍රධානම කාර්යය මොකද්ද? බහිස්රාවයනේ. හරි එයාගේ ප්‍රධානම කාර්යය මුත්‍රා නිපදවීම. ඊට පස්සේ වෙනහළු වලත් එයාගේ කාර්යයෙන් භාගයක් මොකද කරන්නේ? ආශ්වාසය ප්‍රාශ්වාසය ගත්තම ප්‍රාශ්වාසයෙන් මොකද වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. හරි ඒ දෙන්නට සාපේක්ෂව සමගත්තොත් එහෙම ඉතා සුළු වශයෙන් තමයි මේ දහඩියෙන් එම ඔය සෝඩියම් ක්ලෝරයිඩ් වගේ ඒවා පිට වෙලා යන්නේ. එහෙනම් කියනවා සුළු වශයෙන් බහිස්රාවයට දායක වෙනවා කියලා. සුළු වශයෙන් බහිස්රාවයට දායක වේ. යන්න සමහරහා මේවා යනවා. එකක් තමයි සෝඩියම් ක්ලෝරයිඩ් යනවා, යූරියා යනවා. ඔය විවිධ සුවඳමය ද්‍රව්‍ය. අපි කියන සුදු ලුණු සුවඳ තියෙන විවිධ සංයෝග එහෙම. දැන් සමහරහා sodium chloride, urea සුවඳමය ද්‍රව්‍ය වරහන් ඇතුලෙන් ලියන්න සුදු ලුණු වැනි. ඒ අර අදාළ මොකක් හරි මේ සුවඳ තියෙන කාබනික සංයෝගයක්. කාබනික නෙවෙයි මොකක් හෝ සංයෝගයක්. හරි ඒක දෙහි නිපදවෙනවා. දෙහි අතුරු ඵලයක් බහිස්රාවය ඵලයක් කියන්නේ පරිවෘත්තීය ක්‍රියාවලිය නිපදවෙන අතුරු ඵලයක්නේ. හරි ඒ වගේ අතුරු ඵලයක් මෙයා පිට කළා දානවා. සුවඳමය ද්‍රව්‍ය වරහන් ඇතුලේ මේ සුදු ලුණු වැනි ද්‍රව්‍ය බහිස්රාවය සිදු කරයි. හරි ඔන්න ඔය ටික තමයි සමයේ තියෙන කෘත්‍යයන් ටික. ඉගෙන ඔයාලගේ සිලබස් එකේ තව කෘත්‍යයන් ගොඩාක් තියෙනවා. තේරෙනවද මොනවාද? මුලින්ම ආරක්ෂාවට තේ ශුද්ධ ජීවීන්ට එරෙහිව ආරක්ෂාව සපයන කොරස්තරය මගින් මේ අපි චර්මයේම රසායනික හා භෞතික බාධකයක් විදිහට ක්‍රියා කරනවා. රසායනික හා භෞතික ද්‍රව්‍ය වලට එරෙහිව ක්‍රියා කරනවා. බාධකයක් විදිහට විචලනය වළක්වනවා කෙරටින් වලින්.
UV කිරණ වලින් වෙන හානිය වළක්වනවා මෙලනොසයිට වලින්. හරි. බක්ෂ සෛලිකතාවය කුඹ සෛල වලින් හිම මහා බක්ෂ අණු වලින් හිම බක්ෂ සෛලිකතාවය කුඹ සෛලනේ මහා බක්ෂ අණු වලින් බක්ෂ සෛලිකතාවය වෙනවනවා. ඕකෙන් දෙහයට ආරක්ෂාව සම්බන්ධ අපි කියන මොකද්ද? මෙයා සහජ ප්‍රතිශක්තියේ බාහිර ආරක්ෂණ යාන්ත්‍රණයක් කියලා. හරි. උපතින්ම තියෙන ගන්නේ. ඒ හින්දා සහජයි. දෙහේ බාහිරින්ම තියෙන කෙනකින්ද බාහිර ආරක්ෂණය. ඊට පස්සේ උෂ්ණත්වය යාමනය කරන උෂ්ණත්වය වැඩි වුණාම කොහොමද උෂ්ණත්වය අඩු වුණාම කොහොමද කියලා දැනගන්න ඕනේ. මේ වගේ chart එකක් දාගන්න. තේරෙනවද? ඊළඟට විවිධ සංවේදන ඇති කරන සංවේදන ප්‍රතිග්‍රාහක වලින් ඇති කරලා මස්තිෂ්කයට පරිවහනය කරන මේ සම්ප්‍රේෂණය කරනවා. විටමින් D සංශ්ලේෂණය කරනවා UV කිරණ වලින්. බහිස්රාවය කරනවා සුළු වශයෙන් මෙන්න මේ ද්‍රව්‍ය ටික. ඔය ටික තමයි සමේ කෘත්‍යයන් වෙන්නේ. එතකොට සමේ ව්‍යුහය ඇහුවොත් එහෙම රූපේ අඳින්න පුළුවන් වෙන්න ඕනේ. අපි දුන්න නෝට් එක ලියන්න පුළුවන් වෙන්න ඕනේ. චර්මයයි අපි චර්මය ගැන විස්තරය ලියන්න පුළුවන් වෙන්න ඕනේ. සමේ කෘත්‍ය ඇහුවොත් එහෙම මේ ටික ලියන්න පුළුවන් වෙන්න ඕනේ. රචනා ප්‍රශ්නයකට එන්න පුළුවන් සම්පූර්ණ සම ගැන. සමේ ව්‍යුහය හා කෘත්‍ය විස්තර කරන්න. තේනවද? රචනා ප්‍රශ්නයක් එන්න පුළුවන්. එහෙනම් හොඳට ඔය නෝට් එක පාඩම් කරගන්න. හරි. ඔය සමේ රූපය හැම නිකන් ඉන්නකොට අඳින්න. හරි ඇඳලා ඒ රූප අඳින්න පුරුදු වෙන්න නිතරම. හරි ඇඳලා නම් කරන්නේ. තේරෙනවද? නම් කළා ඒ තමන් කරපු එක හරියද බලන්න. ඇඳපු එක හරියද බලන්න. තේරෙනවද? උතරින් මොකද වෙන්නේ අපි සංවේදක ප්‍රතිග්‍රාහක සම්බන්ධ තියරි ටික ඉවර වෙනවා. ඒ කියන්නේ අපි මුලින්ම කතා කරා මොනවද? රසායනික ප්‍රතිග්‍රාහක ඊට පස්සේ යාන්ත්‍ර ප්‍රතිග්‍රාහක ඒ යටතේ කන කතා කරා ඇස කතා කරා හරි රසායනික ප්‍රතිග්‍රාහකෙදි මොකද වෙන්නේ ගන්ධ ප්‍රතිග්‍රාහක කතා කරා ඒ කියන්නේ නාසයේ තියෙන ප්‍රතිග්‍රාහක රස ප්‍රතිග්‍රාහක කතා කරා යාන්ත්‍ර ප්‍රතිග්‍රාහක යටතේ ඇස කතා කරා කන කතා කරා ඊට අමතරව ඔය වේදනා සමයේ තියෙන ප්‍රතිග්‍රාහක වර්ග ස්පර්ශයේ පීඩනයේ වේදනාව කම්පන උෂ්ණත්වය උෂ්ණත්ව ප්‍රතිග්‍රාහක කතා කරා හරි කම්පන ප්‍රතිග්‍රාහක වේදනා ප්‍රතිග්‍රාහක පීඩනය ස්පර්ශය මේ ටික ගැන කතා කරා අන්තිමට සම ගැන කතා කරා සමය කෘත්‍යයන් බැලුවා. එතකොට ඇයි එහෙම හොඳට ව්‍යුහය හරි ඇයි කෘත්‍යයන් ටික පෙනීම ඇති වෙන ආකාරය ද්විනේත්‍රික දෘෂ්ටිය ඒකනේත්‍රික දෘෂ්ටිය හරි ඒ ටික ඊට පස්සේ කනේ ව්‍යුහය අඳින්න දැනගන්න ඕනේ විස්තර කරන්න පුළුවන් වෙන්න ඕනේ බාහිර කන මැද කන ඇතුළු කන විශේෂයෙන් ඇතුළු කන ඊට පස්සේ කනෙන් ශබ්දය ඇති වෙන්නේ කොහොමද? කනේ ප්‍රධාන කෘත්‍යයන් දෙකයි එකක් තමයි ශබ්දය ඇති කිරීමයි සමතුලිතතාවයයි. ශබ්දය ඇති කරන්නේ කොහොමද? සමතුලිතතාවයේ අලින්දයෙන් කොහොමද ගුරුත්වයටයි රේඛීය චලිතයටයි එරෙහිව මේ අදාළව සමතුලිතතාවය ඇති කරන්නේ? ඊට පස්සේ අර්ධචක්‍රාකාර නාල වලින් කොහොමද භ්‍රමණ නැත්නම් කෝණික චලන වලට අදාළව සමතුලිතතාවය ඇති කරන්නේ? හරි. ඒ ඔක්කොම ටික රූප ඇඳලා වෙන ක්‍රියාවලින් හොඳට පැහැදිලි කරා. ඒ ටික පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ අපි මේ අද කරපු මේ ටික පුළුවන් වෙන්න ඕනේ. එතකොට ස්නායු පද්ධතිය කොටසෙන් අපි සමස්ථිතිය කියන කෑල්ල සමායෝජනය කියන කෑල්ල ඉවරයි. ඊට පස්සේ තියෙන අපි අන්තරාසර්ග පද්ධතිය කියන හෝමෝන වලින් අපේ දේහය කොහොමද මේ යාමනයට දායක වෙන්නේ. තේරෙනවද? ඒක කොටස තමයි තියෙන්නේ. එතකොට දැනට කරපු තියරි කරුණු ටික. හරි මුලින්ම ඒ කියන්නේ අපි මුලින්ම ස්නායු පද්ධතිය කතා කරා. හරි මධ්‍ය ස්නායු පද්ධතිය පරයන්ති ස්නායු පද්ධතිය ඊට පස්සේ ප්‍රතික ඡාපය ගැන නම් මනම් කතා කරා ඊට පස්සේ අනුහාර ස්නායු පද්ධතිය එකේ කණු කොටස් හරි පරයන්ති ස්නායු පද්ධතිය ස්වයං සාධකයක් කියන හරි දෛහික චාලක ඊට පස්සේ මධ්‍ය ස්නායු පද්ධතියේ මොළය වෙනම මොළේ කොටස් ටික වෙනම සුසුම්නායු කොටස් ටික වෙනම හරි ඒ ටික පුළුවන් වෙන්න ඕනේ ස්නායු ආවේගයක් සම්ප්‍රේෂණ වෙන ආකාරය පුළුවන් වෙන්න ඕනේ හරි ඊට පස්සේ අපි මේ කතා කරපු කොටස් ටික පුළුවන් වෙන්න ඕනේ හරි එතකොට මේ වීඩියෝ ටික හොඳට බලන්න ඒ තීරි නෝට් ආයෙ බලන්න ආයෙ කරන්න ප්‍රශ්න කරන්න තේරෙනවද නැත්නම් මේක නිතරම අමතක වෙනවා ඊට පස්සේ අපි ඊළඟට කතා කරනවා අන්තරාසර්ගී ව්‍යුහ ගැන හරි මම මේකෙන් ප්‍රශ්න ටිකක් ඔයාලට දානවා හරි ප්‍රශ්න දාපුවම මේවත් කරන්න ඊට පස්සේ කොටස් තියෙන්නේ අපිට අන්තරාසර්ගී පද්ධතිය ගැන හෝමෝන වලින් කොහොමද දෙහි සමස්ථිතිය ඇති කරන්නේ කියලා හරි එහෙනම් ඔය සංවේදක ප්‍රතිග්‍රාහක වලට අදාළ තීරි කොටස මෙතනින් ඉවර වෙනවා අපි ඊළඟට බලමු අන්තරාසර්ගී පද්ධතිය ගැන